සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද මේ සුපින්බර අරුණෝදයේම සදහැවත් පින්වතුන්ලා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මුල් කරගෙන තමන්ගේ ජීවිතයේ සැනසීම පිණිස සුවය පිණිස හේතු වෙන උතුම් බණපදයක් ශ්‍රවණය කරන්නටයි සූදානම. පින්වතුනේ, අද අපි ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ අසුන්දරත්වය මගහැර යාමෙන් ජීවිතේ සුන්දර කරගන්න හැටි. මගහැර යාම, මගහැර යනවා කියන කාරණේ සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතවල හරියට කරන එකක්. අපි අකමැති මනුස්සයන්ව අපි මගහැරලා යනවා. දුර්ගන්ධ හමන පැත්තක් තියෙනවා නම් ඒ දුගඳ හමන පැත්ත අපි මගහැරලා යන්න උත්සාහ කරනවා. ආපෝ මේ පැත්ත හරි ගඳයි, වෙන යන්න පාරක් නැද්ද කියලා. ඊළඟට අපිට යන්න අපි බයජනක යම් පාරවල් තියෙනවනම්, කළුවරට බය අය, අඳුරට බය අය ඉන්නෝනේ. යම් අඳුරු පාරක් තියෙනවා. ඒ අඳුරු පාරක් තියෙනකොට අපි අනිත් අයත් එක්ක කියන්නේ නැද්ද, මං හරි බයයි ඒ පාරේ යන්න. ඒක මගහැරලා යන්න වෙන පාරක් නැද්ද? අපි යන්නේ එහෙම අපේ ජීවිතේ මගහැර යාම කියන එක ගොඩාක් පාවිච්චි කරනවා. තරහකාරයෙක් ඉන්න ගෙදරක් මගහැරලා යනවා. තරහකාරයෙක් යන බස් එක පවා අපි සමහරවිට මගහැරලා යනවා. අපෝ ওই බස් එකේ මං නගින්නේ, අර මනුස්සයා ඕකේ යන්නේ කියලා. ඉතින් ඒ වගේ මගහැර යාමින් කොහොමද ජීවිතේ සුන්දර කරගන්නේ? අද මේ සුපින්බර අරුණෝදයේම සදහැවත් පින්වතුන්ලා ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ ඒ ගැන. ඒ නිසා මේ දැම්ම හිතක් ඇති කරගන්න. මගේ ජීවිතේ අසුන්දර දේ, මගේ ජීවිතේට අයහපත් දේ, මගේ ජීවිතේ පරිහානිය පිණිස හේතු වෙන දේ මගහැරලා යන කෙනෙක් වෙනවා මම. ආන්ගේ අදහස ඇති කරගෙන අපි අද මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමු. මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ SDS සුදර්ශනී මහත්මිය, SA පියුමි උපේක්ෂා සමන්මලී දියණිය, SA පැතුම් භාග්‍ය සඳරුවන් පුතණුවන්, එල් සුභානි මදුලක්ෂී දියණිය, SA ගනිදි භාග්‍යා සඳරුවනී දියණිය, SD සුනේත්‍රා නිල්මිනී මහත්මිය, MA තාරුක මුණසිංහ පුතණුවන්, MA ශිහාන් තාරුක පුතණුවන්, MA තරුෂ ඕසද පුතණුවන් සහ SD චිත්‍රා සෝබනී මහත්මිය, තාරිකා චාමරී පෙරේරා දියණිය, ගයනා වල්පිට මහත්මිය යන මේ සදහැවත් පින්වතුන්ලා හැමදෙනා එකතු වෙලයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ අයගේ ප්‍රධාන අරමුණ මීට වර්ෂයකට පෙර හදිසියේම වියෝ වූ පින්වත් SA සමන් පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා කියන අදහසිනුයි මේ ධර්ම දානය සිදු කරන්නේ. පින්වතුනි,
අපි හැමෝටම මේ මනුස්ස ජීවිතේ ගත කරන්නට තියෙන්නේ ඉතා කෙටි වූ කාලයක්. නිතර සිහි කරන්නට උඹට වැඩි කාලයක් නැහැ. මේ ලෝකේ දාලා උඹට ඉක්මනින් යන්න වෙනවා කියලා. මොකද වින්දුතුනි ඒක තමයි ඇත්ත. අපි හැමෝම මොනවා හරි කර මෙහි ඉන්නවා තමයි. හැබැයි මේ ඉන්නේ කෙටි කාලයක්. ඒ කෙටි කාලෙන් පස්සේ අපි යන්න ඕන. ඒ නිසා ඒ යන ගමන ගැන අපේ හිතවල නිතර කල්පනාවක් තියෙන්න ඕන. කිසි දවසක මෙහින් නොයන මිනිස්සු වගේ ජීවත් වෙන්න එපා. මේ ලෝකෙන් යන්න සූදානම් වෙලා අපි ඉන්න ඕන. ඒ සූදානම උදෙසා අද මේ ඉගෙන ගන්න දහම් පදයක් පින්වතුන්ලා හැමදෙනාට අපි හැමදෙනාට හරි වටිනවා. අසුන්දර දේ මගහැර සුන්දරත්වයට යාම. මේ ගැන අවවාද කළේ අපට අපි සරණ ගියපු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෙය්‍යතාපි විසමෝ මග්ගෝ. බොහොම භයානක පාරක් තියෙනවා. අමාරු පාරක් තියෙනවා. දුෂ්කර පාරක් තියෙනවා. ඒ අමාරු පාර, භයානක පාර, දුෂ්කර පාර ඒකට අපි කියනවා විසම මාර්ගය. තස්සාස්ස අඤ්ඤෝ සමෝ මග්ගෝ පරික්කමනාය. හැබැයි ඒ පාර මගහැරලා සුවසේ යන්න පුළුවන් හොඳ පාරක්, භයානක නැති පාරක්, සුන්දර පාරකුත් තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සෙය්‍යතාපි විසමං තිත්තං. එක්කෝ බොහොම භයානක වතුර පාරකින් එතෙර වෙන්න. සැඩ වතුර පාරක් යනකොට ගංගාවක ඒ ගංගාවෙන් එතෙර වෙන්න සුදුසු තොටුපළක්, නොසුදුසු තොටුපළක් කියලා එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕන්න තොටුපළක් තියෙනවා හරි භයානකයි. හරිම අනතුරුදායකයි. ඒ තොටුපළෙන් එතර වෙන්න ගියොත් එහෙම ගංගා සැඩදියට අහු වෙන්න පුළුවන්. එතකොට ඒ තොටුපළ මගහැරලා යාම පිණිස තස්සාස්ස අඤ්ඤං සමන්තිත්තං පරික්කමනාය. සුව පහසුවෙන් අනතුරක් නැතුව අවදානම අඩුව එතර වෙන්න පුළුවන් හොඳ තොටුපළක් තියෙනවා. එතකොට බුද්ධිමත් කෙනෙක් කොහොමද කටයුතු කළ යුත්තේ? භයානක පාරේ වෙවුලා බිහිතින් යනවාට වඩා අනතුරක් වෙන්න ඕන පාරේ ඒ අනතුරු සහිත පාරේ ගිහිල්ලා නිකන් අනතුරකට මදුන් වෙනවට වඩා එයා හොඳ නැද්ද? අර හොඳට තියෙන පාර තෝරා ගැනීම. එයා බුද්ධිමත් නැද්ද? අර හොඳ පාර තෝරගන්න ඕන. ඊළඟට ගඟක් හරහාට එතර වෙන්න යනකොට ඒ ගංගාවෙන් එතර වීම පිණිස දැඩි අවධානමක් අරගෙන යා යුතු තොටුපළක් තියෙනවා. හැබැයි ඒ තොටුපළෙන් යන්න දඟලනවට වඩා හොඳයි සුවසේ එතර වෙන්න පුළුවන් තොටුපළකුත් තියෙනවා. එතකොට බුද්ධිමත් කෙනා කොතනද තෝරාගත යුත්තේ? සුවසේම එතර විය හැකි අවධානම අඩු තොටුපළ එයා තෝරාගත යුතුයි. ජීවිතය සම්බන්ධයෙන් ඔන්නෝක හොඳට අරගන්න. තමන්ගේ ජීවිතේ තමන්ම බලන්න ඕන භයානක දේ මොනවාද? පරිහානියට හේතු වෙන දේ මොනවාද? අනාගතයට අනතුරු සහිත වෙන දේ මොනවාද? මෙලොව ජීවිතේ පරිහානිය පිණිසත් පරලොව ජීවිතේ පරිහානිය පිණිසත් හේතු වෙන දේ මොනවාද? ආන්න ඒ දේවල් අඳුන ගත්තාට පස්සේ මග හැරලා යන්න පුළුවන්. මග හරින්න කලින් අඳුනා ගන්න එපයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඕන්න ඔය වගේ තේරුම් ගත යුතුයි. ප්‍රාණඝාතය නම් වූ කයින් කෙරෙන අකුසලයක් ඇත්තේය. ඒ අකුසලයේ භයානක පාර වැනිය, භයානක තොටුපළ වැනිය. එය මඟ හැර යාම පිණිසයි ප්‍රාණඝාත නොකිරීම කියලා එකක් තියෙන්නේ. තේරුණාද කියපු දේ? අපේ ජීවිතේ යම් කයින් අකුසල් කෙරෙනවා නම් කයින් කෙරෙන අකුසල් වල භයානක මට්ටම, අනතුරුදායක මට්ටම මගේ හැරලා ඊට සොඳුරු විදිහට යන්න තමයි කයින් කරන කුසල් තියෙන්නේ. අපේ වචනින් කෙරෙන අකුසල් තියෙනවා බොරු, කේලම්, හිස් වචන, පරුස වචන. මගේ හැරලා යන්න ඕන. බොරුව මග හරින්න ඕන. කේලම මග හරින්න ඕන.
හිස් වචන වල්පල් කතා කර කර ඉන්න එක මග හරින්න ඕන. ඊළඟට පරුස වචනේ, කටුක වචනේ, කර්කස වචනේ අපි මග හරින්න ඕන. මග හැරලා අපි යනවා හොඳ පාරක. අපි යනවා යහපත් වූ තොටුපළකින්. ඒ කුමක්ද? බොරු කීමෙන් වැළකීම. කේලමින් වැළකීම. වැඩකට නැති හිස් වල්පල් කතාවෙන් වැළකීම. අනුන්ගේ හිත් පෑරෙන, හිත් රිදවන, හිත් පාස් කිරීම. ඊළඟට අනිත් අයගේ ඇද කුදී ඉස්මතු කර කර කතා කිරීම. අනිත් අයගේ හදවත් තුළ රිදීම ඇති වෙන වචන කතා කිරීම. අපි අතහරිනවා. අන්න මග හැරියා. ඒක තමයි මග හැර යාමින් සුන්දරත්වයේ කරා යන විදිහ. කුමක්ද පින්වතුනි මග හරින්නේ? අසුන්දර දේ මග හරිනවා. මුළු ජීවිතේටම මේක ගලප ගන්න. ඉගෙන ගන්න වයසේ දුවෙකුට පුතෙකුට වැඩිහිටියෝ විසින් දැනුවත් කරනවා ඔය ෆෝන් එක ඔයාට අනතුරක්. ඕක අනවශ්‍ය විදිහට ඔයා පාවිච්චි කරන්න ගියොත් පුතේ ඔයාගේ අධ්‍යාපන කටයුතු ඔක්කොම අසාර්ථක වෙයි. ඔන්න මතක් කරනවා. ඒ මතක් කරනකොට ඒ දරුවා බුද්ධිමත් වෙන්න ඕන. මේක භයානකයි. මේක අනතුරුදායකයි කියලා අඳුන ගන්න. අඳුනගෙන අවශ්‍ය කාරණේට විතරක් ඒක පාවිච්චි කරලා ඉගෙන ගත්තා. අන්න භයානක තොටුපොළ භයානක මාර්ගයේ මගහැරියා. හොඳ මාර්ගයේ තෝරාගත්තා. තරුණයෙකුට තරුණියෙකුට මේ සමාජය තුළ හොඳට දැක්මක් තියෙන්න ඕනේ. Tamanට කොව්වාද අනතුරුදායක වෙන්නේ. Tamanට කොයි වගේ දේවල්ද යහපත පිණිස පවතින්නේ කියලා දකින්න. අපි ගත්තොත් රැකී ආරක්ෂා ඊළඟට සාමාන්‍ය සමාජයේ ජීවත් වීම මේ කරුණු කාරණා හැම එකදීම අපි අඳුන ගන්න ඕන මේක භයානකයි මේක අනතුරුදායකයි මේක නිന്ദා සහගතයි කියලා. එහෙම තමයි මේ ලෝකේ සුන්දර මුනිවරු බිහි වුණේ. අපි රහතන් වහන්සේලාගේ චරිතාපදාන කතාවල තියෙනවා පින්වතුනි. එක අරහත් උත්තමයන් වහන්සේ නමක් ගිහි කාලේ පැවිදි වෙන්න පෙර උන්වහන්සේ බොහෝම ධනවත්. හරියට සල්ලි භාගයේ තිබුණා. සල්ලි භාගයේ තියෙන නිසා විශේෂයෙන් කාන්තාවෝ ආකර්ෂණය වුණා. සල්ලි භාගයේ විතරක් නෙවෙයි මේ තරුණයාට හොඳ කඩවසන් රූපෙකුත් තිබුණා. එතකොට කාන්තාවෝ තව වැඩිපුරත් ආකර්ෂණය වුණා. දැන් සල්ලි වලටත් කාන්තාවෝ ආකර්ෂණය වෙනවා. ඊළඟට රූප ස්වභාවයටත් කාන්තාවෝ ආකර්ෂණය වෙනවා. තරුණ වයසේ කොල්ලනේ මේකට අහු වුණා. අහු වෙලා කාන්තාවොත් එක්ක හිතු මනාපේ සල්ලාලකම් කර ඒ තරුණ කාලේ ගත කළා. ඇතෙන් කාන්තාවෝ ඉන්නවා කියනවා මේ තරුණයාත් එක්ක එකට ඉන්න තියෙන ආසාවට තමන්ගේ ස්වාමී පුරුෂයා ගෙදරින් පිට වෙච්ච ගමන් මේ තරුණයාට පයින්ඩයක් එවනවා. කවුරු හරි දූතයෙකුගේ අතේ පණිවිඩකාරයෙකුගේ අතේ කොළ කෑල්ලක ලියලා එවනවා. අහවල් වෙලාවෙ ඉඳලා අහවල් වෙලාව වෙනකන් මහත්තයා ගෙදර නෑ එන්න කියලා. එතකොට මේ තරුණයා යනවා. මොකද මොහු දැන් මේකට අහු වෙලා. වැරදි කාම සේවනයේ කියන මේ කයින් කෙරෙන භයානක එකට මොහු අහු වෙලා. මොහු මෙහෙම ගිහිල්ලා එක කාන්තාවක්ව ඇසුරු කරලා ආපහු එමින් හිටියා. එමින් ඉද්දී පින්වතුනේ පාරකයිනේ එක මිනිස්සෙක්ව තව පිරිසු පිරිසක් අල්ලගෙන ගස් බැඳලා ගහනවා. ඒ මිනිහාව ගහක බැඳලා පොළු වලින් ගහනවා. මිනිස්සු කාරලා කෙල ගහනවා. මිනිස්සු ඔක්කොම පරුස වචනෙන් අර මිනිහට බයිනවා. එතකොට මේ තරුණයා ඒ රැස්වෙලා හිටපු පිරිස අතරින් කෙනෙකුට ලං වෙලා ඇහුවා මෙයාට ඇයි මේ ගස් බැඳලා ගහන්නේ? ඇයි මේ මිනිස්සු කාරලා කෙල ගහන්නේ? මොකද මිනිස්සු මේ මිනිහයාට මෙච්චර අපහාස කරන්නේ? එතකොට මේ මිනිහා කිව්වා ඇයි දන්නේ නැද්ද මේකා සල්ලාලකම් කරලානේ. මේ වෙන ගෑනුන්ගේ පස්සේ ගිහිල්ලානේ. දැන් මේ අහුවෙලා අතටම අහුවෙලා. මේ සල්ලාලයටයි මේ දඬුවම් කිව්වා. ආයේ සල්ලාලකම් නොකරන්නයි මේ දඬුවම් කිව්වා.
එතකොට අර තරුණයාට මහා දාහයක් හටගත්තා. ඔහු කල්පනා කළා මමත් ගස් බැඳලා ගහන්න ඕන එකෙක්නේ. මමත් කාරලා කෙල ගහන්න සුදුසු එකෙක්නේ. මමත් මේ සියලු නින්දා අපහාස වලට සුදුසු එකෙක්නේ. මේ මාව තාම අහුන්නේ නැති ටික විතරනේ. ඔහු එතන මේ මිනිසයා බොහොම ගුණ සම්පන්න මිනිසෙක් බව ඔහුට තේරුණා. ඒ මිනිසයාට කිව්වා අනේ මාත් මේ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්. මට මේකේ අනතුරු තේරුණා. මට බේරෙන්න විදියක් නැද්ද කියලා ඇහුවා. ඔහු බුදුරජාණන් වහන්සේගේ බුදුබණ අහපු කෙනෙක්. ඔහු එතකොට මේ තරුණයාට කිව්වා ඔබ යන්න සවැත් නුවර ජේතවනාරාමයට. ජේතවනාරාමයට ගිහිල්ලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නකෝ. ඔබේ හිතට සුවයක් දෙන්නේ කිව්වා. ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන් සුවපත් කරගන්න ඔබට පුළුවන් මේ කිව්වා. එතකොට මේ තරුණයා භාග්‍යතුන් වහන්සේව හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සම්මුඛයේ දහම් පද ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලැබුවා. යම්තාක් අනතුරුදායක පාරවල් ඇද්ද ඔක්කොම මගහැරලා ගියා. කයින් වෙන අනතුරුදායක දේවල් මගහැරියා. ප්‍රාණඝාතය කියන අනතුරුදායක මාවත, සොරකම කියන අනතුරුදායක මාවත, සල්ලාලකම කියන අනතුරුදායක මාවත, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර මත්වී වාසය කරනවා කියන අනතුරුදායක තැන මගහැරියා. වචනයෙන් වෙන අකුසල් කියන අනතුරුදායක දේ මගහැරියා. හිතකින් වෙන අකුසල් අනුන්ගේ දේවල් වලට ලෝභ කිරීම කියන අනතුර මගහැරියා. අධික ද්වේෂය කියන අනතුර මගහැරියා. මිත්‍යා දෘෂ්ටිය කියන අනතුර මගහැරියා. මගහැරලා සුන්දර මාවතින් සුන්දර වූ නිවනටම වැඩියා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි මේ කාරණේ අපි හොඳට තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගත්තොත් අපිට දැන් අපි මේ බණපදින් සිහිපත් කරලා දෙන්නේ ඔබට ජීවිතේ සුන්දරත්වයේ කරා යන ක්‍රමය. ජීවිතේ දියුණු කරගන්න ක්‍රමය. වැරදි අඩුපාඩු මගහරින ක්‍රමය. මේක ලෞකිකවත් ලෝකෝත්තරවත් දෙවිධයටම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමය හොඳට තේරුම් ගන්න. මේ ක්‍රමය තේරුම් ගත්තාට පස්සේ අපේ ජීවිතේ සියලු අභිවෘද්ධීන් වලට මේ ක්‍රමය ඔබට ගලපා ගන්න පුළුවන්. බලන්න බුදු කෙනෙකුගේ ධර්මය කොයිතරම් ධනාත්මකයිද? බුදු කෙනෙකුගේ ධර්මය කොයිතරම් ප්‍රායෝගිකයිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කොච්චර අපිට මඟ පෙන්වීම ඉතාම සොඳුරු විදිහට කරලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ නමක් කරන්නේ පින්වතුනි මඟ පෙන්වන එක විතරයි. ඕක අනතුරුදායක පාර, ඕක මග හැරපන්. ඕක මග හැර මේ ඉන්න සුන්දර පාර මේකෙන් ඵලයන්. ඒක නේද නුවණැති බුද්ධිමත් කෙනෙකුගෙන් අපිට ලැබෙන ආශිර්වාදේ. අපි සරණ ගියපු අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපේ සංසාර ගමනටම ඒ ආරක්ෂාව අපිට දුන්නා. මේ සාංශාරික ගමනේ ජීවිතයේ අයහපත පිණිස පවතින භයානක තැන මගහැර යන හැටි අපිට කියලා දුන්නා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත්තොත් පින්වතුනි සම්පූර්ණයෙන්ම තියෙන්නේ වැරදි පාර මගහැර හරි පාරේ යාම. ඔබ ධර්ම ඉගෙන ගන්නකොට ඔබට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු වශයෙන් දැනගන්නකොට ඔබට තේරෙවි අපේ ජීවිතේ වරදින තැන් මගහැරලා සුන්දරත්වයේ කරා යන හැටි අපේ සම්බුදු රජාණන් වහන්සේ කොච්චර ලස්සනට දේශනා කළාද? මිනිසෙක් තේරුම් ගත්තොත් එහෙම මේක භයානකයි, මේක අනතුරුදායකයි කියලා. ඒක නා තමයි දක්ෂ වෙන්නේ මඟ හරින්න. අපි හිතමු සූදුවට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා අඳුන ගන්න ඕන. සූදුව කියලා කියන්නේ මගේ මේ ජීවිතෙත් ධන පරිහානිය පිණිස හේතු වෙන එක. මේක පරලෝකට හොඳ හේකුත් නෙමෙයි. සංසාර ගමනටම හොඳ නෑ. මම මේක මගේ හැරලා යන්න ඕන. මගේ හැරලා යන්න එයාට තියෙන්නේ කුමක්ද? සූදු ගැසීමෙන් වැළකීම. අන්න එයා තෝරගන්නවා සූදු ගැසීමෙන් වැළකීමේ මාවත. මිනිස්සු තේරුම් ගත්තොත් එහෙම මත්පැන් බිබී
ධනහානියට ලක් වෙන එක, නිന്ദා අපහාස වලට ලක් වෙන එක, ශරීරයේ පවා දුර්වල වෙන එක අසුන්දරයි, භයානකයි කියලා. එයාට ඊළඟට තියෙන්නේ මොකද්ද? මගහැර යාම. එහෙනම් මං මත්පැන් මගහරිනවා. මත්ද්‍රව්‍ය මගහරිනවා. මත්වීම මගහරිනවා. මත් වෙන යාළුවොත් එක්ක ඒ ලබන ලාමක සතුට මගහරිනවා. අන්න මගහැරියා. කෙනෙක් තේරුම් ගත්තොත් එහෙම සල්ලාලකම. සල්ලාලකම කියලා කියන්නේ කරනකොට යම් ආස්වාද ජනක බවක් තිබුණාට හදිසියෙ එක තැනකින් හරි පින්වතුනි මේක යම් විදිහකට අහු වුණොත් කොච්චර බලන්න සමාජයේ නින්දාවට ලක් වෙලා සමහරවිට දැන් අපිට අහන්න දකින්න ලැබුණානේ. තමන් මේ හිතවත් කරගත්ත අනියම් බිරිඳව ඝාතනය කරලා තමනුත් එල්ලිලා මැරිලා කොච්චර මේ ජීවිත අනිත් පැත්ත හැරෙනවද? එක මොහොතක සතුටක් හොයාගෙන ගිහිල්ලා. අන්න අපි අඳුන ගන්න ඕනේ මේක භයානකයි. මේක මේ ජීවිතේට ওই වගේ භයානක බවක් තියෙනවා. පරලොව ඊට වඩා බොහෝම අනතුරුදායකයි. ඒ සිදාසි අරහත් උත්තමාවියගේ චරිතාපදානයේ තියෙනවා පූර්ව ජීවිතයක ওই සල්ලාලකම හරි හරියට කළා. ඒ කාලේ හොඳට සල්ලි තිබුණා. ඒ කාලේ කඩවසන් රූපයක් තිබුණු පිරිමියෙක්. ඒ නිසා බලහත්කාරයනුත් කැමැත්තෙනුත් සල්ලාලකම් කළා. ඒ සල්ලාලකම් වල ප්‍රතිඵලය කියනවා මරණින් මත්තේ නිරේ. එතකොට බලන්න ගියපු පාර කොහෙටද ඇදුනේ? නිරයටයි ඇදුනේ. පාර වැරදුනා. පාර වැරදුනා. වැරදි පාරේ යන කෙනාට පාර වැරදි කියලා අහන්න ලැබෙනවා නම් ඒක තමයි මේ මිනිස්යාගේ ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදය. ඒ ආශිර්වාදේ ගන්න බුද්ධිමත් කෙනෙක් දක්ෂ වෙයි. බුද්ධිය නැති කෙනාට ඉතින් කරන්න දෙයක් නැහැ. කල්පනාවක් නැති මිනිසයාට කරන්න දෙයක් නැහැ. ඥානෙ නැති මිනිසයාට කරන්න දෙයක් නැහැ. එතකොට මේ දහම් පද යම් කෙනෙක් ශ්‍රවණය කරනකොටත් කෙනෙක් ඉන්න පුළුවන් අඩුපාඩු සහිත තැනක භයානක පාරා ජීවිතයට දෝරගෙන පින්වතුනි ඒක මගහැරලා යන්න දක්ෂ වෙන්න. අපි හැමෝම දක්ෂ වෙන්න ඕන. මගහැරලා යා යුතු තැන දෙපාරක් නොහිතා මගහැර යන්න. මේ බුද්ධ ශාසනයේ ධර්මාවබෝධ කරපු ශ්‍රාවකයන්ගේ ජීවිතවල ඒක හරිම ආශ්චර්යජනක විදිහට තිබුණා. ඒක දෙන්නෙක් හිටියා මිත්‍රයෝ දෙන්නෙක්. ගෙවල් දෙක එක ළඟ. මේ දෙන්නට හරියට රස්සාවක් තිබුණේ නැහැ. මේ දෙන්නා දවසක් රස්සාවක් හොයාගෙන ඇවිදගෙන යනකොට ඒ දෙන්නාට දකින්න ලැබුණා මිනිස්සු එක දිගට ඇදෙනවා. පොලිමේ යනවා. මිනිසුන්ගෙන් ඇහුවා ඔහෙලා මේ කොහෙද යන්නේ? එයි දන්නේ නැද්ද? සෙවන්නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියනවානේ. අපි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යනවා කිව්වා. එතකොට මේ මිනිස්සු දෙන්නත් අර මිනිස්සු යන රැල්ලට එහෙම ගියා. යනකොට මහා ජනකායක්. ඒ මහා ජනකාය මැද මේ මිනිස්සු වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. ධර්ම දේශනා කරනකොට මේ යාළුවෝ දෙන්න එක ළඟ හිටියේ. එක ළඟ හිටපු නිසා මේ දෙන්නාට ඒක එච්චර වැදගත්කමක් දැනුන්නේ නැහැ. මේ දෙන්නට පුදුමයි මිනිස්සු වසඟ වෙලා බණ අහනවා. එතකොට දෙන්නාට දෙන්නා කුණිත්ත ගත්තා. කුණිත්තගෙන කිව්වා මේ හොඳ අවස්ථාව කිව්වා. මේ මිනිස්සු වසඟ වෙලා බණ අහන වෙලාවේ අපි පොකට් එක උස්සමු කිව්වා. හොරකම් කළා එදා. අර බණ අහන මිනිස්සුන්ගේ පසුම්බියට විද්දා. එදා ගොඩාක් සල්ලි යතේ. සල්ලිත් අරගෙන ගෙදර ගියාම බිරින්දෑවරුත් සතුටු වෙලා. ඉතින් හරියට ප්‍රශංසා. එතකොට මේ දෙන්න හිතුවා මෙන්න වැඩේ. දියුණු වීම පිණිස අපිට හොඳ ක්‍රමයක් අහුණා කියලා. එදා ඉඳලා දෙන්න තීරණය කළා
අර බණ අහන තැනට බණ අහන පිරිසක් වගේ යනවා. සුදු ඇඳගෙන ගානට යනවා. ගිහිලා වාඩි වෙනවා. මිනිස්සු බණ අහද්දී බණ අහන මිනිසුන්ගේ පසුම්බිය මේගොල්ලෝ අරගන්නවා. ඒ හොරකමින් හොඳ මුදලක් හොයාගන්නවා, ජීවත් වෙනවා. දැන් අදටත් ওই වගේ මිනිස්සු කොච්චර ඇතිද? එක එක්කෙනා තෝරා ගන්න තැන්. එතකොට එක දවසක් භාග්‍යතුන් වහන්සේ දහම් දේශනකොට මේ දෙන්න ওই විදිහටම ගිහින් ඉන්නවා. දෙන්නගෙන් එක්කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කරන දහම් කතාව අහන්න ඕන කියලා හිතුණා. ධර්මයට කන යොමු කළා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ අමෘතයක් වගේ මෙයාට ප්‍රණීතව දැනෙන්න ගත්තා. වාසනාවන්තයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරලා අවසන් වෙනකොට ධර්මය අවබෝධ කළා. දැන් ධර්ම අවබෝධ කරපු මෙයාට හොරකම කරගන්න බෑ. ඇයි? තේරුණා මේක වැරදි තැන, භයානක තැන, අනතුරුදායක තැන. හොරකම් කළේ නෑ. ඔහු ඒ හොරකම නොකලාට අනිත් කෙනා සරුවට හොරකම කරගත්තා. දෙන්නාම ගියා ගෙදර. හොරකම සරුවට කරගත්ත මිනිසයාගේ ගෙදර එදාත් සන්තෝෂයි. හැබැයි හොරකම කරපු නැති මිනිසයෙක් ගෙදර එදා කඩේට ගිහිල්ලා බඩු ගින්න සල්ලි නෑ හරියට. ඉතින් බිරිඳ පටන් ගත්තා. අද මන් මේ ඔහෙට සරු කරගන්න බැරුව ගියාද? එතකොට ඔහු බිරිඳට මේ කාරණේ කියන්න උත්සාහ කළා. නෑ නෑ හාමිනේ, මේන්න මෙහෙම එකක් උනේ. අපි මේවා කරන එක නරකයි. අනුන්ගෙන් කඩා වඩා ගන්න එක නරකයි. මට ඒ නුවණ ඇති වුණා. මේ ජීවිතේ හොරකම කියලා කියන එක හරි භයානක එකක් කියන නුවණ මට ඇති වුණා. ඒ ප්‍රඥාවන්ත මුනිදුන්ගෙන් මම බණ ඇහුවා කිව්වා. ඒ කාන්තාවට මේක තේරුන්නේ නෑ. අයියෝ මේ අපේ මිනිහාට වෙලා තියෙන එකක්, මේ ප්‍රඥාව ඉපදිලා අතේ සතයක් නෑ කියලා ඒකට ගරහන්න පටන් ගත්තා. ගැරහීමකට බෑ ඒ මිනිස්යාගේ තිබුණු අවබෝධය නසන්න. ඒ මිනිස්යා ආයේ අනතුරට වැටුන්නේ භයානක පාර භයානකයි කියලා දකිනවා නම් කවුද භයානක තැනක් යලි යලිත් එළඹෙන්නේ? ඒ තැන අනතුරුදායකයි කියලා දන්නවනම් අනතුරුදායක තැනට කෙනෙක් යලි යලිත් එළඹෙන්නේ නැහැ. අපිට මේ සාංශාරික ගමනේ භයානක තැන මෙයයි, අනතුරුදායක තැන මෙයයි කියලා පින්වතුනි හරියට අහන්න ලැබුණේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අහන්න ලැබිච්ච නිසා. ඒ නිසා පින්වතුන්ලා කවුරුත් මේ දහම් අවවාදය හොඳට හදවත් වල තැම්පත් කරගන්න. ව්‍යාපාර කටයුතු සිද්ධ කරන රැකී රක්ෂා ආදිය දියුණු කරගන්න මහන්සි වෙන තරුණ තරුණියෝ ඉන්නවා. ඒ අය සමහරවිට ගොඩාක් කැප වෙනවා. ඒ කැපවීම කොච්චර තිබුණත් ඒ කැප වෙන වැඩපිළිවෙලේම තියෙන්න පුළුවන් තමන්ගේ ව්‍යාපාර කටයුතු, තමන් ධනය හොයන කටයුතු වල පරිහානිය පිණිස හේතු වෙන එක වැරදි තැනක්. ඒ වැරදි තැන අඳුනගත්තේ නැති නිසා කොච්චර සල්ලි හම්බ කරත් පිරිහී යනවා. හොරකමකින් හම්බ කරන සල්ලි වලින් දියුණු වෙන්න බෑ, yaadෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒකට ලද්දං විනාශේති. ලැබෙන දේ වෙනසී යනවා. ඊළඟට හොයන ධනෙන් තෘප්තියක් ඇත්තේ නැහැ. පාර වැරදි නිසා. හරි පාරින් ධනෙ හෙව්වොත් ඒ ධනය තමන්ගේ හදවතේ සතුට ඇති කරනවා. ධනයට පුළුවන් හදවතේ සතුට ඇති කරන්න ධාර්මිකව හෙව්වොත්. ධාර්මිකව හොයන්නේ නැති ධනෙන් පින්වතුනි හදවතේ සතුට ඇති කරගන්න බෑ. ඉතින් බාහිරට පේන සතුටක් තියෙයි. හොඳ වාහනයක් ගනි. හොඳ ලොකු ගෙයක් හදාගනි. එහෙම ඉඳි. හැබැයි අධාර්මිකව ධනෙ හෙව් කෙනාට හදවතේ සතුට නැත. ධාර්මිකව හොයන ධනය හදවතේ සතුට ඇති කරනවා. ජීවිතේ සතුට ඇති කරනවා. ඒ නිසා ධනෙ හෙවීම සම්බන්ධයෙන්
ඔබ තෝරාගත යුතු තැන තමයි අසුන්දරත්වයේ මගහැර යාම. ඒ තමයි ලෞකික ජීවිතේ. ලෝකෝත්තර ජීවිතේ පැත්තෙන් ගත්තත් පින්වතුන්ලා තෝරගන්න එහෙම. දැන් ලෞකික ජීවිතේ ගත්තාම පින්වතුනි මේ ගත කරන ජීවිත කාල වකවානුවේ අපිම බලන්න ඕන අපේ අසුන්දර තැන්. අපිට කේන්ති යනවාද? අපිට ඉරිසියාව වෙනවාද? අපි අනිත් කෙනෙක් දියුණු වෙනවා දකිනකොට අපේ හදවතට සතුටක් එන්නේ නැද්ද? ඊළඟට අපිට එකට එක කරන්න හිතෙනවාද? අපි හොයන්න ඕනේ. තව කෙනෙකුගේ ಗುಣ කතා කරනකොට ಗುಣ අහන්න බැරි කන් නැද්ද? තවත් කෙනෙකුගේ ගුණයක් කතා කරනකොට ඒ ගුණයෙන් සතුට උපදින්නේ නැති ස්වභාවයක් මේ ජීවිතවල තියෙනවා. පින්වතුනි ඒක සමහරවිට සාංශාරික ස්වභාවයක්. අපේ අභ්‍යන්තරයේම එහෙම හැදිලා. අපි සසර පුරුද්දක් නිසා තවත් කෙනෙක් ගැන ಗುಣ කියනවා අහනකොට අපිට සතුට උපදින්නේ අපි අඳුන ගන්න ඕනේ. මේක මගේ තියෙන දුර්වලතාවයක් කියලා. ඇතැම් වෙලාවට සදහවත් පින්වතුන්ලා ආසාවෙන් බණ අහනවා වුණත් පින්වතුන්ලා ළඟ මේක තියෙන්න පුළුවන්. අඳුන ගන්න. අඳුනාගෙන පින්වතුනේ තමන් ඒක පිරිසුදු කරන්න ඕන. හරියට භයානක පාර මගහැර යනවා වගේ. අනතුරුදායක තැන මගහැරලා යනවා වගේ. තමන් ඒ අනතුරක් බව අඳුනාගත්තා. අඳුනාගෙන මගහැර ගියා. ඒ මගහැර යන කෙනාට ඒ මගහැර යාම කියන එක යම් කටුක කරකස බවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ තැන මගහැරියොත් සැලසෙන යහපත ඒ සැලසෙන යහපත තමයි අපේ ජීවිතයේ සුන්දරත්වයේ කරා යාම. ඒක තේරුම් ගන්න මම ඔබට උපමාවක් සිහිපත් කරන්න. බුදුරජාන් වහන්සේ දේශනා කළා තථාගතයන් වහන්සේට සම්බුදු නෙතින් දකින්න ලැබෙනවා ඇතැම් මිනිස්සු ජීවත් වෙන හැටි. ඒ මිනිස්සු ජීවත් වෙන හැටියට ඒ මිනිසයාගේ ජීවිතේ නැඹුරු වෙලා තියෙනවා പ്രേත ලෝකෙට. තවත් සමහර මිනිස්සු දකින්නවා කියනවා ජීවත් වෙන ස්වභාවය. ඒ ජීවත් වෙන ස්වභාවය අනුව ඒ මිනිසයාගේ ජීවිතේ නැඹුරු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් එයා යන පාර යොමු වෙලා තියෙන්නේ තිරිසන් ලෝකෙ පැත්තට. තවත් මිනිස්සෙක් ජීවත් වෙන ක්‍රමයට අනුව ඒ ජීවිත මාවත යොමු වී තිබෙන්නේ නිරයට. බුදුරජාණන් වහන්සේ ඒක දකින්නවා කියනවා හරියට මේ වගේ. මිනිස්සෙක් යම් පාරක ඇවිදගෙන යනවා. කන්දක් උඩ ඉන්න මිනිස්සෙකුට පේනවා ඒ පාරේ කෙළවර කොතනද කියලා. දැන් උඩ ඉන්න කෙනෙකුට උඩින් බලනකොටනේ පේන්නේ මේ සම්පූර්ණ පාර. ඒ පාරේ කෙළවර කොතනද කියලා අර උඩ ඉන්න මිනිස්සයාට පේනවා. එතකොට මේ මිනිස්සේ ඇවිදගෙන යන මිනිස්සයා ඒ පාරේ ගියොත් කෙළවර ඔහුට හම්බ වෙන්නේ අසුචි වලක්ය කියලා. ඕන අර උඩ ඉන්න පුරුෂයා දකිනවා. ඒ පුරුෂයාට කල්පනා වෙනවා හපොයි. මේ මිනිහා මේ යන පාර වෙනස් කළේ නැත්තම් අසුචි වල ගාවට තමයි යන්නේ. ඒ වගේ කියනවා තිරිසන් ලෝකේ. මිනිස්සෙක් යම් පාරක ගමන් කරමින් ඉන්නවා. කන්දක් උඩ ඉන්න මිනිස්සෙකුට ඒ පාරේ කෙළවර පේනවා ගිනි අඟුරු වලක්. ඕන් ඔය වගේ කියනවා නිරයට යන පාරේ ඉන්න අය පේන්නේ. ඊළඟට මිනිස්සෙක් යම් පාරක ගමන් කරමින් ඉන්නවා. ඒ ගමන් කරන පාරේ කෙළවර කොතනද කියලා කන්දක් උඩ ඉන්න මිනිස්සෙකුට දකින්න ලැබෙනවා. ඒ පාරේ කෙළවර තියෙන්නේ ගස් කොළන් හරියට නැති හරියට හෙවණක් නැති කාන්තාරයක්. പ്രേත ලෝකේ ආන් ඒ වගේ. එතකොට බලන්න මේ පාරවල් එක එක තැන් වලට යොමු වෙලා. ඔය එක එක පාරවල වල යනකොට අපි හිතමු බුද්ධිමත් කෙනෙක්, බුද්ධිමත් මිනිස්සෙක්, එහෙම නැත්නම් අර කන්ද උඩ ඉඳලා දැක්ක මිනිසයා අපිට හයියෙන් කතා කරලා හඬ නගලා කතා කරලා කියනවා මිනිහු ඔය පාර වෙනස් කරපන්. ඔය පාරේ උඹ ගියොත් උඹ අහවල් තැනට යන්නේ උඹට අනතුරක් වෙයි. ඒ කෙනා එහෙම කියනකොට අර පාරේ ඇවිදගෙන යන මිනිස්සයා ගණන් ගන්න නැතුව හිටියොත් අනේ ඔහෙට ඔල්මාදේ කියලා.
එයාගේ ගමන කෙලවර වෙනවා. එක්ක ගිනි අඟුරු වලින්, එක්ක අසූචි වලින්, එක්ක කාන්තාරයෙන්. ඔන්න ඔය වගේ තමයි මේ මනුස්ස ජීවිතේට එන මනුස්සයන්ට වරදින්නේ. මේ මනුස්ස ජීවිතේට එන මනුස්සයන්ට වරදින්නේ ওই ක්‍රමයට වරදින පිරිසමයි වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගතයන් වහන්සේගේ නියසිල මතට පස්චුට්ටක් අරගෙන මහණෙනි තථාගතයන් වහන්සේගේ නියසිල මත යම් මේ පස්වල්පයක් ඇද්ද? මනුස්ස ජීවිතයට පැමිණි අයගෙන් මේ සුගතිය අහිමි වෙද්දී යලි සුගතියක් උරුම වෙන්නේ මේ නියසිලට ගත්ත පස් ටික වගේ චුට්ට දෙනෙකුට. මහණෙනි මේ මහා පෘථුවියේ යම්තාක් පස් ඇද්ද? ඒ වගේ විශාල ප්‍රමාණයක් මේ සුගතිය අහිමි වෙද්දී සුගතිය නැත්තටම නැති කරගන්නවා. දුගතිය උරුම කරගන්නවා. ඒ කියන්නේ ගොඩාක් අය තෝරගන්න පාර වරදිනවා. ඒ හින්දා පින්වතුනි මේ ලෝකයේ මිනිස්සු තෝරගෙන තියෙන පාරවල් නම් ඔබ තෝරගන්න එපා. මේ ලෝකේ ඉන්න මිනිස්සු අපිට සමහරවිට තමුණුත් වැරදි පාර තෝරාගෙන අපිට උගන්වන්නේ වැරදි පාර. ව්‍යාපාර කරන තැන්වලට ගියාම තරුණ තරුණියන්ට කියනවා මත් වෙන්න වෙරි වෙන්න බොනවා නෙවෙයි චුට්ටක් ඩ්‍රින්ක් එකක් ගත්තාට කමක් නැහැ. ඒකේ කිසි වරදක් නැහැ. මේ ජීවිතේ එන්ජොයි කරන්න ඕන කාලේ එන්ජොයි කරන්න ඕන. ඔන්න කියනවා. කියලා ඇදලා ගන්නවා භයානක තොටුපළට. විනාසයි. ඊළඟට සල්ලාලකම පැත්තට ඇදලා ගන්නවා. නොඑක් නිවේදන වලින් ඇදලා ගන්නවා. නොඑක් මාධ්‍ය වලින් ඇදලා ගන්නවා. මේ සමාජයේ ඉන්න මේ ප්‍රසිද්ධ වෙන ඈයෝ සල්ලාලකම් කරනවා හැමෝටම කියා. එතකොට ඒකට පිරිසක් ආකර්ෂණය වෙනවා. සල්ලාලකම ආදී සාධාරණීකරණය කරන ගුරුවරු පවා ඉන්නවා. ගුරුවරයයි කියා ගන්නා පිරිසක් සල්ලාලකම ආදී සාධාරණීකරණවා ඒ සාධාරණීකරණය කිරීමක් කරාට පස්සේ අධ්‍යාපනය ලබන කී දෙනෙක් විනාශයටපත් වෙනවද? ඒ නිසා බේරෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ගොඩාක් තියෙන්නේ වින්වතුනි භයානක පාරවල වල ගිහිල්ලා ඔක්කොම අවුල් කරගන්න එකක්. භයානක පාරක් ඔස්සේ අසුන්දරත්වයේම හොයාගෙන යන එකක් තියෙන්නේ. අපි සුන්දරත්වයට කැමති කියලා නිකං කයි කතන්දර කිය අසුන්දරත්වයේ කරාම යන එකක් තියෙන්නේ. බේරෙනවා නම් බේරෙන්න පුළුවන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ සොඳුරු බණපද හිතට අරගෙන මේකට අනුව කටයුතු කරන්න දක්ෂ වුණොත් විතරමයි. වෙන පිළිවෙලක් නැහැ. ඒ නිසා මගහැරලා යන්න අසුන්දරත්වය මගහැරලා යන්න දක්ෂ වෙන්න. අසුන්දරත්වයේ මගහැර සුන්දරත්වයේ කරා ඇදෙන්න ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේලා එයට කළේ මග පෙන්වීම පමණි. බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයේ ඇදගෙන යන්නේ නැත. පාර පෙන්වුවා. පාර හරියට තෝරාගෙන ගමන් කිරීම තම තමාට අයිති එකක්. භාග්‍යතුන් වහන්සේ ළඟට එක අවස්ථාවක ගණිතය උගන්වන ගණන් සර් කෙනෙක් ආවා. මේ ගණන් සර්ගේ නම මොග්ගල්ලාන. මේ මොග්ගල්ලාන බමුණා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ මේ ගණිත ශිල්පය උගන්වනකොට අපි අපේ ගෝලේ බාලයන්ට පිළිවෙලකට උගන්වනවා. ඒ පිළිවෙලකට උගන්වනවා කියලා කියන්නේ ස්වාමීනි පොඩි එකේ ඉඳලා මේ ලොකු එකට තමයි අපි උගන්වන්නේ. අපි එකවරක් එක බැගින් කරන කාරණා තමයි මුලින් උගන්වන්නේ. ඊට පස්සේ තමයි අපි දෙගුණ කරලා උගන්වන්නේ. ඊට පස්සේ අපි තුන් වරක් ආදී වශයෙන් උගන්වනවා. මේ විදිහට අපි අනුක්‍රමිකව වැඩි කරනවා. පිළිවෙලක් තියෙනවා. ඊළඟට ස්වාමීනි දැන් මේ පූර්වාරාමේ බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටි පූර්වාරාමේ. දැන් මේ පූර්වාරාමේ ගත්තත් ස්වාමීනි මේ විශාල මේ ගොඩනැගිල්ලක් තිබුණාට මේ ගොඩනැගිල්ල අනුපිළිවෙලකට හදපු හින්දා තමයි ඔහොම හදාගන්න පුළුවන් උනේ. ඒ අනුපිළිවෙල ප්‍රතිපදාවෙන් තමයි මේ ලස්සන නිර්මාණය අවසන් වුණේ. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ කාරණා කිව්වේ තථාගතයන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය තුලත්
යම් ඒ උතුම් නිවනක් ගැන කියනවාද ඒ නිවනට යන මනා ප්‍රතිපදාවක් තිබේද? බුදුරජාණන් වහන්සේ ඒ ගණක මොග්ගල්ලාන කියන ඒ මොග්ගල්ලාන බමුණාව අපි පාලියෙන් හඳුන්වනවා ගණක මොග්ගල්ලාන. ඔහුගේ නමින්මයි පින්වතුනි මා මේ කියන සූත්‍රය අන්තර්ගත වෙන්නේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. මේ ගණක මොග්ගල්ලාන බමුණාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මොග්ගල්ලාන තථාගතයන් වහන්සේගේ ශාසනය තුලත් ඊතා සුන්දර මනවින් හික්මෙන වැඩපිළිවෙලක් තිබේ. තථාගතයන් වහන්සේ මේ ශාසනයට පැමිණෙන භික්ෂුව මුලින්ම හික්මවන්නේ සීලය තුලයි. හොඳට සිල්වත් වෙන්න. සීලය තුල හික්මෙන ඒ භික්ෂුවව ඊළඟට හික්මවනවා. දැන් ඔබ හොඳට ඉන්ද්‍රිය සංවර කරන්න. ඉදුරංගේ දොරටු වහගෙන වාසය කරන්න. ඉන්ද්‍රියන්ගේ දොරටු වහගෙන ඔහු වාසය කරනකොට දැන් ඔබ ආහාරයේ පමණ දැන අනුභව කරන්න. ආහාරයේ පමණ දැනගෙනත් ඔහු අනුභව කරනවා කියලා ඒ ගැන භාග්‍යතුන් වහන්සේ දැනගත්තාම තව හික්මවනවා. දැන් හොඳට සති සම්පජඤ්ඤය හුරු කරන්න. මෙහෙම අනුපිළිවෙලින් තමයි සීල, සමාධි, ප්‍රඥා කියන මේ වැඩපිළිවෙලේ හික්මවන්නේ. මේ අනුපිළිවෙල බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට දේශනා කළා. ඒ අනුපිළිවෙල පින්වතුන්ලාට ඉගෙන ගන්න පුළුවන් ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව කියවීමෙන් මජ්ක්‍ධිම නිකාය කියන උතුම් පොත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ. ගණක මොග්ගල්ලාන බමුණාට භාග්‍යතුන් වහන්සේ මේ අනුපිළිවෙල ගැන දේශනා කළා. ඒ අනුපිළිවෙල ගාන අහනකොට මොග්ගල්ලාන බමුණාට හරි සතුටක් උපන්නා. ඔහු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි අසිරිමත් නේ. තථාගතයන් වහන්සේ ඊතා සුන්දර ලෙස නිවන පිණිස පවතින මාවත පෙන්වා දෙනසේක. උතුම් නිවන ගැනද පෙන්වා දෙනසේක. ඉතින් ස්වාමීනි මෙහි මේ සිටින භික්ෂූන් මේ සියලු භික්ෂූන් වහන්සේලා ඒ අමූර්ත නිවන අවබෝධ කරගෙන නේද ඇත්තේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මොග්ගල්ලාන. මෙතන ඇතැම් භික්ෂූන් නිවන අවබෝධ කරගත්ත අය. ඇතැම් භික්ෂූන් නිවන අවබෝධ කරගෙන නැහැ. ඇතැම් භික්ෂූන් නිවන් මගේ ගමන් කරමින් ඉන්නවා. ඇතැම් භික්ෂූන් නිවන් මගේ අහලකටවත් ඇවිල්ලා නැහැ. එතකොට මොග්ගල්ලාන බමුණගේ මූණ අඳුරු වුණා. මූණ අඳුරු වෙලා නොසතුටු වෙලා ඔහු කියනවා ස්වාමීනි එක පුදුම කතාවක් නේ. නිවන කියලා අතිශය සොඳුරු තැනක් මේ ලෝකයේ තිබෙද්දී ඒ නිවන කරා යෑම පිණිස ඊතා මනවින් වැඩපිළිවෙලක් මාවතක් තිබෙද්දී ඒ මාවත පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේද සිටිද්දී කොටසක් ඒ මාර්ගයෙන් නිවනට යන්නටත් කොටසක් ඒ මාර්ගයෙන් නිවනට නොයන්නටත් හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔහෙට තේරෙන විදිහට මම මේක කියන්න. මේ සවැත් නුවර ඉඳලා රජගහ නුවරට යන පාර ඔහෙකින් කෙනෙක් ඇහුවොත් ඔහෙට පුළුවන්ද මේක විස්තර කරලා කියලා දෙන්න? කිව්ව ස්වාමීනි මං රජගහ නුවර ඉඳලා සවැත් නුවරට නිතර ආගියපු කෙනෙක්. මට මං සලකුණු හොඳට මතකයි. කෙනෙක් මගෙන් ඇහුවොත් එහෙම කොහොමද සවැත් නුවර ඉඳලා රජගහ නුවරට යන්නේ? රජගහ නුවරට ගියාම කොහොමද මේ රජගහ කියලා අඳුරගන්නේ? මට එහෙම කෙනෙක් ඇහුවොත් මුද්දට කියලා දෙන්න පුළුවන්. මං හරි ලස්සනට කියලා දෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන අපි හිතමු ඔබ ළඟට දෙන්නෙක් එනවා. දෙන්නාම පාර අහගන්නවා. කොහොමද රජගහ නුවරට යන්නේ? එතකොට මොහු කියලා දෙනවා. මෙහෙම යනකොට තුම්මන් හන්දියක් හම්බ වෙයි. ඒ තුම්මන් හන්දියෙන් අහවල් පැත්තට හැරෙන්න. අනිත් පැති දෙක අතහරින්න. එහෙම යනකොට දෙමන් හන්දියක් හම්බ වෙයි. දෙමන් හන්දියෙන් අහවල් පැත්තට හැරෙන්න. අනිත් පැත්ත මග හරින්න. ඒක වැරදි පාර. හරි පාරේ යන්න. අසවල් තැන හන්දියක් තියෙනවා. ඒ හන්දිය ඔබ හැරෙන්න ඕන හන්දියක් නෙවෙයි. ඔබ කෙලින් යන්න. එහෙම නෙවෙයිද අපි පාරක් කියලා දෙන්නේ. අන්න පාර කියලා දුන්නා. දෙන්නාටම එකම විදිහට පාර කිව්වා. පාර කිව්වාට පස්සේ එක මිනිහෙක්
එයාගේ වචනේ විශ්වාස කළා කියන භාග්‍යතුන් වහන්සේ වදාරනවා මොග්ගල්ලාන එක මිනිස්සෙක් ඔබේ වචනේ විශ්වාස කළා. ඒ වචනේ හොඳට හදවතේ තැම්පත් කරගත්තා. වැරදි පාරවල් මනවින් අඳුනාගෙන වැරදි පාර දකින්නකොට කල්පනා කරනවා නෑ මේක නෙවෙයි පාර. මට කිව්වේ මේක යන්න කියලානේ. ඔන්න යනවා. එහෙම ගමන් කළොත් ඔහුට රජගහ නුවරට යන්න ලැබෙයිද නොලැබෙයිද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුදුරජාණන් වහන්සේට කියනවා මොග්ගල්ලාන ස්වාමීනි එයා මං කියපු පාරේම ගියා නම් ඉතින් එයාට රජගහ නුවර හම්බ වෙනවාමනේ. එයා සුවසේ යනවා කිව්වා. හරි මොග්ගල්ලාන අනිත් එක්කෙනා ඔබ හරියට පාර කිව්වාට එයාට ඕන ගමනක් යනවා. එයා ඔබ කියපු පාර තෝරගන්නේ. ඔබ හැරෙන්න එපා කියපු හන්දියෙන් හැරිලා බලනවා. අනිත් හන්දි වලත් ගිහිල්ලා බලනවා. ගිහිල්ලා ආකූල වෙනවා. ආකූල වෙලා රජගහ නුවර අඳුනා ගන්නට බැරුව වැරදිච්චි පාර හරියට තේරුම් ගන්නත් බැරුව ඒ පාරෙන් යලි මුලට එන විදිහ තේරුම් ගන්නත් බැරුව මිනිහා සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ඔබට බයිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේට මොග්ගල්ලාන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකට මට වග කියන්න බෑ. මං මිනිස්සයාට හරියට පාර කිව්වා. ඒ මිනිස්සයා දක්ෂ වෙන්න ඕන පාර අඳුනාගෙන පාරේ ගමන් කරන්න. එයා වරද්ද ගත්ත කියලා. ඒක මට අදාළ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ආන්ගේ වගේමයි. තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා මේක පරිහානියට කාරණාවයි. මේක වැරද්දයි. මේක අකුසලයයි. මේක පවයි. මේක නොකල යුත්තේය. අන්න වැරදි පාර අපිට පෙන්වලා දෙනවා. මේ පාරේ නම් ඔබ හැරෙන්න එපා. එහෙම පෙන්වලා දෙනවා. හරි පාර ගැනත් කියලා දෙනවා. මේක හරි තැන. මේක කුසලය. මේක පින. මේක යහපත. මේක තමයි ඔබ අනුගමනය කළ යුතු දේ. ඔන්න කියලා දෙනවා. හැබැයි කියලා දුන්නාට බුදුරජාණන් වහන්සේ ඒ පාරේ මරකිනා යනවාද කියලා බලාගෙන පස්සෙන් ඉන්නේ. වැරදි පාර බැහැර කිරීමත් හරි පාරේ ගමන් කිරීමත් තම තමාට පෞද්ගලික දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේලා කරන්නේ මාර්ගය පෙන්වා දෙන එක පමණයි. මාර්ගයේ ගමන් කිරීම හෝ ගමන් නොකිරීම තියෙන්නේ ඒ කෙනාටයි. මාර්ගයේ ගමන් කරන කෙනා සුන්දරත්වයේ කරා යනු ඇත. අසුන්දරත්වයේ මගහැර ගන්න බැරුව අසන්දුරත්වයේ කරා යන මාවත මගහැර ගන්න බැරුව ඒ මාවතීම ගැලෙනා කෙනා අසුන්දරත්වයේම උරුම කරගනු ඇත. ඒ නිසා සුපිම්බර අරුණෝදයම කියා දීපු මේ බණපදේ අපේ හදවත්වල හැමදාම තැන්පත් කරගන්න ඕන. හිතක් ඇති කරගන්න පින්වතුනි. ජීවිතයේ අසුන්දරත්වයේ මං මගහරිනවා. අසුන්දරත්වයේ මගේ හැර යාමෙන් මම මගේ ජීවිතයේ සුන්දරත්වයේ කරා අරගෙන යනවා කියන අදිෂ්ඨානේ අපි හැමදිනාට මේ ගෞතම බුදු සසුන තුළ අපි හැමදිනාගේ ජීවිතවලට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගලපාගෙන මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ හැබෑවටම සුන්දර කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සග්දෙවිඳුන් සතර වරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශීසුරින් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආශිර්වාදය රැකවරණය නොඅඩුවම අප හැම දිනාට ඒ දෙවියන් බඹුන් සලසා දෙත්වා. මේ පින් අනුමෝදන් වෙන අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු ප්‍රධාන ඒ සියලු දෙවියෝ ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය
පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්නතුල්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි මීට වසරකට පෙර හදිසියෙම වියෝ වූ පින්වත් S.A. සමන් පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මිය පරලොව ගිය S.A. වික්ටර් පියාණන්ටත් S.A. සරත් එමලින් මෑණියන් M.A. නිමල් මහත්මයා M.A. දිසල් ආනන්ද මහත්මයා සහ නීල් පෙරේරා මහතා ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. විශේෂයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ විදේශගතව සිට මේ වෙනකොට අතුරුදහන්ව සිටින පින්වත් S.A. පැතුම් භාග්‍ය සඳරුවන් පුතාට අනුමෝදන් වෙලා ඒ පුතුණුවන්ට රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය රැස් කළා වූ පිනේ ආශිර්වාදය නොඅඩුවම ජීවිතයට සැලසෙත්වා කියන අදහසින් අපි ආශිර්වාද කරමු. මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පින්වත් S.D.S. සුදර්ශනී මහත්මිය, S.A. පියුමි උපේක්ෂා සමන්මලී දියණිය, S.A. පැතුම් භාග්‍ය සඳරුවන් පුතණුවන්, L. සුභානී මදුලක්ෂී දියණිය, S.A. ගනිදි භාග්‍ය සඳරුවනී දියණිය, S.D. සුනේත්‍රා නිල්මිනී මහත්මිය, S.A. තාරුක මුණසිංහ පුතණුවන්, M.A. ශෙහාන් තාරුක පුතණුවන්, M.A. තරුෂ ඕෂධ පුතණුවන් සහ S.D. චිත්‍රා සෝබනී මහත්මිය, තාරිකා චාමරී පෙරේරා දියණිය, ගයනා වල්පිට මහත්මිය ඇතුළු දායකත්වයේ දරූ ඒ සදහැවත් පින්වතුන්ලා සියලු දෙනාට, ඒ පින්වතුන්ලාගේ පවුල්වල සියලු දෙනාට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් ජීවිතයට යහපත ඇති කරන සොඳුරු දහම් අසමින් සුවසේ පින් කරගන්නට, සුවසේ ධර්මයේ හැසිරෙන්න පින්වතුන්ලා හැම දිනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබටත් මේ ගෞතම බුදු සසුන තුළම සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.